සුබෝදෑසනක්. මම අද කතා කරන්න යන්නේ ඉංග්‍රීසි මාධ්‍යයේ ඉතාමත් වැදගත් මාතෘකාවක් ගැන. ඒ ෂෝට් එසේස් නැත්තං කෙටි රචනා ගැන. සාමාන්‍ය පෙළ විභාගේ වැදගත්ම කොටසක් තමයි රචනා ලිවීමේ හැකියාව පරීක්ෂණය කිරීම. ඒක ගැන තමයි අද මේ කතා කරන්න යන්නේ. අපි ඉස්සෙල්ලා අහන්න ඕන ප්‍රශ්නයක් තමයි what is an essay? නැත්නම් රචනාවක් යනු කුමක්ද? රචනාවක් නැත්නම් essay එකක් කියන්නේ a short formal piece of writing dealing with a single subject. සරලව කිව්වොත් රචනාවක් යනු කිසියම් මාතෘකාවක් යටත ලියන කෙටි ලියවිල්ලකි. එතකොට essays are short pieces of writing representing one's idea, one's side of the argument or one's experiences or stories. එතකොට ලියන්නාගේ අදහස නැත්තම් ලියන්නාගේ අත්දැකීම් ලියන්නා විසින්ම පළ කරන්න පාවිච්චි කරන මාර්ගයක් තමයි රචනාවක් කියන්නේ. එක් මාර්ගයක් වෙන මාර්ග තියෙනවා. එක මාර්ගයක් තමයි රචනාව. ඒතකොට සාමාන්‍ය පෙළ විභාගවල නිරීක්ෂණය කරන්නේ සාමාන්‍යයෙන් කෙටි රචනා ලිවීමේ හැකියාවයි. ඒතකොට විභාගයේ රචනාවක ලියන වචන ගණන සාමාන්‍යයෙන් 200කට වඩා ඉක්මවා යන්නේ. අපි ඊළඟට කතා කරන්න යන්නේ රචනාවල වර්ග 4 නැත්නම් types of essays. පළවෙනියට අපිට තියෙනවා narrative essays නැත්නම් ආඛ්‍යාන රචනා. මේ රචනා සාමාන්‍යයෙන් කිසියම් කතන්දරයක් පවසන රචනා. කිසියම් ස්ටෝරි එකක් රීඩර්ට පෙන්වලා දෙන්න රචනාවලට තමයි narrative essays කියලා කියන්නේ. ඊළඟට අපිට තියෙනවා descriptive essays නැත්නම් වර්ණනාත්මක රචනා. which puts a picture in your head. කියවන්නාගේ මනසට යම්කිසි ඡායාරූපයක් මවා පෙන්වන රචනාවකට තමයි descriptive essays කියලා කියන්නේ. ඊළඟට තියෙනවා අපිට expository essays නැත්නම් අර්ථ ව්‍යාපක රචනා. ඒ රචනා සාමාන්‍යයෙන් යම්කිසි දෙයක් explain කරලා පැහැදිලි කරලා දෙන රචනා හැටියට expository essays කියලා කියනවා. එතකොට කියවන්නාට යම්කිසි අලුත් දෙයක් ගැන පැහැදිලි කරන රචනාවලට තමයි expository essays කියන්නේ. අන්තිමට තියෙනවා persuasive essays නැත්නම් පොළඹවන සුළු essays. කියවන්නා ලියන්නාගේ අදහසට එකගමන පොළඹවන රචනාවලට තමයි persuasive essays. audience එකට ලියන්නාගේ අදහසට agree වෙන විදියට essay එකක් ලියනකොට තමයි persuasive essay එකක් කියලා කියන්නේ. මම දැන් ඊළඟට ඔයාලට රචනාවක කොටස් ගැන පොඩි විස්තරයක් දෙන්න යන්නේ. රචනාවක් ප්‍රධාන කොටස් 3කට බෙදෙනවා. පළවෙනියට තියෙනවා ඉන්ට්‍රොඩක්ෂන් එක නැත්නම් ආරම්භය. ඒකෙන් රීඩර්ට අයිඩියා එකක් දෙනවා මොකද්ද මේ එසේ එකෙන් කියවෙන්න යන්නේ කියලා. මේකෙන් තමයි සාමාන්‍යයෙන් මේන් අයිඩියා එකට යන්න කලින් ඔය අයිඩියා එක මොකක් වගේ එකක්ද කියලා හැඟීමක් දෙන කොටසට තමයි ඉන්ට්‍රොඩක්ෂන් එක කියන්නේ. එතකොට රීඩර්ව මේ එසේ එකේ මේන් අයිඩියා එකට ලෑස්ති කරන කොටස තමයි ඉන්ට්‍රොඩක්ෂන් එක කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා බොඩි එක නැත්නම් ශරීරය. මේක සාමාන්‍යයෙන් තමයි මේ රචනාවක වැදගත්ම දිගම ලොකුම කොටස. මේක තමයි සාමාන්‍යයෙන් රචනාවක අන්තර්ගතයේ වැඩි කොටසක්
මේ බොඩි එකේ තමයි තියෙන්නේ. එතකොට ලියන්නාගේ නැත්නම් රයිටර්ගේ මේ අයිඩියා එකට සාක්ෂි දෙන කොටස තමයි කොටසක් හැටියට මේ බොඩි එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අන්තිමට තියෙනවා කන්ක්ලූෂන් එක නැත්නම් අවසානය. අවසානයෙන් මේ මුළු රචනාවේ මේ කියවුණ නැත්තම් මේ පළ කරන්න හදපු අදහස කෙටියෙන් සාරාංශය කරන කොටසට තමයි කන්ක්ලූෂන් එක නැත්තම් අවසානය කියලා කියන්නේ. එතකොට ඉන්ට්‍රොඩක්ෂන් එකයි බොඩි එකයි කන්ක්ලූෂන් එක වෙනම ඡේදවල මේ වෙන් කරලා තියෙන්න ඕනේ. අනිත් එක තමයි බොඩි එකේ ඇතුලේ වෙන වෙන බොඩි එක මුළු බොඩි එකම එකම ඡේදේ තියෙන්නේ නැතුව රචනාවක තිබිය යුතු අලංකාර විදියකට ඡේද බෙදලා බොඩි එක මේ මුළු රචනාවම කියවන්නාට ලේසියෙන් කියවන්න පුළුවන් විදියකට මේ රචනාවක් ලියන විදිය අපි දැන් ඉස්සරහට කරන්න යන්නේ. එතකොට සාමාන්‍ය පෙළ විභාගයේ කෙටි ඡේද ලියවීමේ හැකියාව පරීක්ෂණය කරනවත් එක්කම කෙටි ඡේදත් ලිවීමේ හැකියාවත් පරීක්ෂණය වෙනවා. දැන් කෙටි ඡේද ලිවීමේ ලියන ආකාරයයි ලියන විදියයි විභාගයේ කොහොමද කෙටි ඡේද වලට මුහුණ දෙන විදිය වෙනම පාඩමක කෙරෙනවා. ඔයාලට. හැබැයි කෙටි රචනයි කෙටි ඡේද එක හා සමාන ප්‍රශ්න දෙකක් හින්දා මම පොඩි විස්තරයක් කරනවා කෙටි ඡේදත් ගැන. දැන් කෙටි ඡේද සාමාන්‍යයෙන් මේ බලන්නේ එසේ මේ ප්‍රශ්න පත්‍රයේ එන්නේ සාමාන්‍යයෙන් 8 වෙනි ප්‍රශ්නෙට. නැත්නම් ටෙස්ට් 8 short paragraphs on small scale topics. පොඩි topics වලින් වචන 50ක් උයි 60ක් අතර ඡේද ලියන්න තමයි සාමාන්‍යයෙන් සාමාන්‍ය පෙළ විභාගේ අහන්නේ. එතකොට පළවෙනියට දැනගන්න තියෙන්නේ මේ කෙටි ඡේද කෙටි රචනාවලට වඩා ගොඩාක් සරලයි. එතකොට කෙටි ඡේද ලියන ආකාරයෙන්ම නෙමෙයි කෙටි රචනාවක් ලියන්න ඕනේ. හැබැයි මේ ග්‍රැමරයි වොකැබියුලරි එකයි ලියන බේසික් මේ ටෙන්සර්ස් උයි මේ ඉංග්ලිෂ් වල මේ ෆවුන්ඩේෂන් මේ most important basics ටික එක හා සමාන වුණත් එසේ ලියන එකයි ඡේද මේ පැරග්‍රාෆ්ස් ලියන එක චුට්ටක් වෙනස්. අපි මාකින් ස්කීම් එක පොඩ්ඩක් සලකා බලද්දි ඡේද ලිවීමේ හැකියාව මේ මාක් කරද්දි පේපර් එක සාමාන්‍යයෙන් අන්තර්ගතයට ලකුණු 2ක් කුයි භාෂාවට ලකුණු 3ක් දෙනවා. ඒතකොට ඒකෙන්ම පේනවා භාෂාවට තමයි වැඩි තැනක් දෙන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් ඔයාලා පේපර් එක ලියද්දි භාෂාව හොඳට තියෙද්දි ඔයාලට මේ ඇඩ්වාන්ටේජ් එක වැඩි මේ ලොකු ලකුණක් ගන්න chances වැඩි. ඒතකොට ඒත් එක්කම මේ ඒ අතරම අන්තර්ගතේ නැත්නම් කන්ටෙන්ට් මේ අමතක කරන්න බෑ. එතකොට මේ කෙටි ඡේදයි කෙටි රචනා අතර ලොකුම වෙනස කෙටි රචනාවලට යද්දී මාක් කරන විදිය මේ තව ඊට වඩා චුට්ටක් ලොකුයි. ඒ අන්තර්ගතයට ලකුණු 5ක් දෙනවා. භාෂාවට ලකුණු 5ක් දෙනවා කෙටි රචනාවලට. ඒත් එක්කම සංවිධානයටයි නිර්වද්‍යතාවයට වෙනම ලකුණු ගාණක් යොමු වෙනවා. එතකොට මේකෙන් තේරෙන්නේ එසේ එකක් ලියද්දි නැත්නම් ෂෝට් එසේ එකක් ලියද්දි ලියන දේ එක්කම ලියන විදියයි කියවන්නාට ලේසියෙන් කියවන්න පුළුවන් විදියකට ලියන එකත් ඒත් එක්කම ගොඩක් වැදගත්. අනිත් එක ඔයා ලියන මේ
කරුණු ටික හරි නැත්නම් නිවැරදිතාවය තියාගෙන තමයි රචනාවක් ලියන්න ඕනේ. එතකොට රචනාවක් ලියන්න සාමාන්‍ය දැනුමෙන්ුත් සාමාන්‍ය දැනුමත් ඒකට ගොඩක් උදව් වෙනවා. එතකොට අපි ආයිත් දැන් මාකින් ස්කීම් එක බලද්දී අන්තර්ගතයට ලකුණු 5ක් දෙනවා, භාෂාවට ලකුණු 5ක් දෙනවා, සංවිධානයට ලකුණු 2යි, නිර්වද්‍යතාවයට ලකුණු 3ක් දෙනවා. අපි ඊළඟට පොඩි එක්සර්සයිස් එකක් කරමු. මේ 2017 විභාගයේ රචනාවට ආපු ප්‍රශ්නයයි. මේක පොඩ්ඩක් වෙලා අරන් කියවද්දි තේරෙනවා ඩෙන්ගු මර්ධනය ගැන රචනාවක් ලියන්න තියෙන්නේ. එතකොට ඕක සාමාන්‍යයෙන් මේ දීලා තියෙන මේ මාතෘකාවෙන්ම කෙලින්ම තේරෙනවා responsibility towards preventing dengue in our area එකෙන්ම තේරෙනවා මොකක් ගැනද ලියන්න තියෙන්නේ. හැබැයි ඊට වඩා ගොඩක් වැදගත් ඊට පස්සේ එන කරුණු තුන. දැන් ওই කරුණු තුන ඔහොමම ලියන්න ඕන නැතුව ඕක විස්තරාත්මකව රචනාවේ ඔයාගේ තමන්ගේ වචනෙන් ලියන්න තමයි මේ මේ ඊට පස්සේ දීලා තියෙන කරුණු තුන දීලා තියෙන්නේ. එතකොට එසේකේ අන්තර්ගතයට අනිවාර්යෙන් ඊළඟ කරුණු තුන එක්විය යුතුයි. එසේකේ ඒත් එක්කම එසේකේ ඔයාගේ වචනේ තමන් ඔයාගේ ලියන විදියට අකුරු මේ වචන 200ක් ඉක්මවා යන්නේ නැතුව ලියන එක තමයි මෙම ප්‍රශ්نين අපෙන් ඉල්ලා සිටින්නේ. අපි දැන් ඉස්සෙල්ලා පෙන්නපු 2017 විභාගයේ ප්‍රශ්නේ කරන්න කලින් අපි දැන් ඒ අවුරුද්දෙම කෙටි ඡේද ලිවීමේ ප්‍රශ්නයට ළමයි කොහොමද මුහුණ දුන්නේ කියලා නැත්තම් මුහුණ දුන් ආකාරය පොඩ්ඩක් සලකා බලමු. දැන් මෙතන කෙටි ඡේදවල සාමාන්‍යයෙන් අන්තර්ගතයටයි භාෂාවට විතරයි ලකුණු දෙන්නේ. කෙටි ඡේද වලට විතරක්. එතකොට මෙම ප්‍රස්ථාරයෙන් පේනවා අන්තර්ගතයට තමයි වැඩි පිරිසක් ලකුණු අරන් තියෙන්නේ. facility for test කියන්නේ සාමාන්‍ය හැකියාව. එතකොට සමස්තයක් වශයෙන් ගත්තොත් ගොඩ දෙනෙක්ට අන්තර්ගතයට ලකුණු වැඩි භාෂාවට වඩා. භාෂාවෙන් තමයි ළමයි ගොඩකට අමාරු වෙලා තියෙන්නේ. එම ආකාරයටම තමයි ළමයි කෙටි රචනාවලටත් මුහුණ දීලා තියෙන්නේ. එතකොට ගොඩක් අයගේ ප්‍රශ්නය තියෙන්නේ ලියන දේට වඩා ඒ ලියන අදහසට වඩා අදහස ප්‍රකාශ කරන විදිය තමයි හදාගන්න තියෙන්නේ. එතකොට අපි දැන් ඉස්සෙල්ලා පෙන්නපු ප්‍රශ්නේ ඔයාලට ඕනනම් වෙලා අරන් මේක පෝස් කරලා වුණත් මම ඔයාලට මේකෙන් පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්නත් එක්ක අපි මේ දැන් ඉස්සෙල්ලා පෙන්නපු ප්‍රශ්නේ පොඩ්ඩක් වෙලා අරන් කරමු. ඊළඟට අපි අමාත්‍යාංශයෙන් නිකුත් කරපු මාකින් ස්කීම් එකේ නියම උත්තරයක් දිහා බලලා ඒකෙන් ඉගෙන ගන්න තියෙන වැදගත් කරුණු ටික ඉගෙන ගමු. මේ තියෙන්නේ 2017 ප්‍රශ්නෙට අමාත්‍යාංශයෙන් විසින් නිකුත් කරපු හොඳම උත්තරේ මේ කියන්නේ ළමයෙක් විසින්ම ලියපු හොඳම උත්තරේ හැටියට පෙන්වලා දීලා තියෙන රචනාවයි. දැන් මෙතන මේ වැදගත් කරුණු ටිකක් තියෙනවා අපිට ඉගෙන ගන්න පුළුවන් මෙම රචනාවේ. දැන් ওই ටික දැන් කියන්න කලින්
මම දැන් වැදගත් දෙයක් කියන්න තියෙනවා මෙම පාට් මෙම අපි කරන ඉංග්ලිෂ් පාඨමාලාවේ වෙන වෙන මාතෘකා ගොඩක් යටතේ මේ පාඩම් රාශියක් තියෙනවා. මේ එතකොට grammar, tenses, prepositions, conjunctions, affixes, how to use must and should, will and shall, can and could, phrases, vocabulary, nouns, pronouns, ඔය ඔක්කොම පාඩම් ටික බලලා මේ මන් දැන් කියන්න යන ටික අහගත්තා නම් වඩාත් හොඳයි කියලා මම හිතනවා. සාමාන්‍යයෙන් රචනාවක් කියන්නේ ඉංග්‍රීසි වල අංග සියල්ලම එකතු වෙලා ලියවෙන මේ කොටසක් හැටියට රචනාවක් මේ සලකන්න පුළුවන්. එතකොට ඉංග්‍රීසි වලට අදාළ හැම අංගයක්ම හැම කොටසක්ම රචනාවක් ලියන්න වැදගත් කියලා මම හිතනවා. එතකොට ඔය ඔක්කොම ග්‍රැමර් ඔය ඔක්කොම ටික පොඩ්ඩක් බලලා යම්කිසි තත්වයකට ආවට පස්සේ තමයි සාමාන්‍යයෙන් හොඳ එසේ එකක් ලියන්න පුළුවන්. ග්‍රැමර් වගේ ඒවා එසේ ලියද්දී එසේ එකක් ලියද්දිම ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක වෙනම ඉගෙන ගන්න පුළුවන් දෙයක්. එතකොට ඔය ඔක්කොම බලලා තියනවා කියලා මම හිතනවා. ඔහොම කරා කියලා හිතලා මම දැන් ඊළඟට යන්නේ මෙම රචනාවේ වැදගත් කරුණු ටික නිරාවරණය කරන්න. එතකොට පළවෙනිට දැනගන්න තියෙන්නේ සිංහල එසේ එකක් වගේම සිංහල රචනාවක් වගේම ෆස්ට් සෙන්ටන්ස් එක පටන් ගන්නෙ මැද මාජින් එක ගාව නෙමෙයි. එතකොට පළවෙනිට පටන් ගන්න ඕනේ ටොපික් එක ලියලා. our responsibility towards preventing dengue compulsory ඒක ලියන්නම ඕනේ. ස්පේස් එකක් තියන්න පුළුවන් ස්පේස් එකක් තියන්නත් පුළුවන්. ඕන නැත්නම් තියෙන මේ ස්පේස් එක නැතුව කෙලින්ම එසේ එක පටන් ගන්න පුළුවන්. හැබැයි වැදගත් දෙයක් තමයි in between paragraphs වඩාත් හොඳයි ස්පේස් එක තියන්න නැති එක. කෙලින්ම පැරග්‍රාෆ් එක ඉවරලා අලුත් පැරග්‍රාෆ් එකක් පටන් ගන්න අන්දමින් away from the margin එකකින් එහා මැදට වෙන්න අලුත් ඡේදය පටන් ගන්නවත් එක්කම ස්පේස් එකක් නැත්නම් ලයින් එකක් වෙනම ලයින් එකක් ඕකට මේ තියන්න නැතුව කෙලින්ම අලුත් ඡේදයට යන එක වඩාත් සුදුසුයි. එතකොට අපි පළවෙනි පැරග්‍රාෆ් එක ගත්තොත් ඒක ඉන්ට්‍රොඩක්ෂන් එක. සාමාන්‍යයෙන් ඩෙංගු මර්ධනය ගැන ඩෙංගු නැත්තම් මේ ඒ රෝගය ගැන පොඩි අදහසක් දීලා මොකද්ද මේ සමාජයට වෙන මේ හානිය ගැන පොඩ්ඩි විස්තරයක් දීලා තියෙන්නේ ඉන්ට්‍රොඩක්ෂන් එකේ. එතකොට අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඉන්ට්‍රොඩක්ෂන් එක කියන්නේ බොඩි එකට අන්තර්ගතයට යන්න කලින් කියවන්නා අන්තර්ගතයේ මේ මොකද්ද මේ එසේ කියන්නේ කියලා කියවන්නාව ලෑස්ති කරන එක තමයි ඉන්ට්‍රොඩක්ෂන් එකේ කෙරෙන්නේ. එතකොට ඊට පස්සේ අපිට පේනවා මේ ගොඩක් අර ඉම්පෝර්ටන්ට් vocabulary තියෙනවා මේ එසේ එකේ. must කියන වචනේ පාවිච්චි වෙලා තියෙනවා. මේ එසේ එක තියෙන්නේ සාමාන්‍යයෙන් සමාජයට පණිවිඩයක් දෙන්න. එතකොට මොකක්ද කෙරෙන්න ඕනේ කියලා කොහොමද කෙරෙන්නේ ඔක්කොම පෙන්වන්නේ must කියන වර්ඩ් එකේ. එතකොට should වලට වඩා must පාවිච්චි කරන එක වඩාත් හොඳයි. ඊට පස්සේ always මේ එසේ එක පාවිච්චි වෙලා තියෙන්නේ present tense එකේ නැත්නම් present continuous tense එක. එතකොට ඒත් එක්කම අතීතය ගැන මතක් කරද්දී ආයිත් මේ past tense එකට ගිහිල්ලා තියෙනවා. මොකද්ද මේ සමාජයේ ඉස්සෙල්ලා කරලා තියෙන්නේ ඩෙන්ගු මදුරුවෝ වැඩි වෙන්න හේතුව ගැන කතා කරද්දී ආයිත් මේ රචනාවේ ආයිත් past tense එකට ගිහිල්ලා තියෙනවා.
ඉම්පෝර්ටන්ට් කන්ටෙන්ට් වගේත් තියෙනවා ෆ්ලවර් මේ ඩෙංගු ප්‍රිවෙන්ෂන් of ඩෙංගු සම්බන්ධයෙන් කොකොනචල්ස් ටීන්ස් ප්ලාස්ටික් බොටල්ස් පොලිතින් රැපර්ස් වගේ ඒවා කන්ටෙන්ට් යටතේ තමයි ලකුණු දෙන්න. එතකොට ඔය වගේ ජෙනරල් නොලෙජ් ඔයා දැනගෙන තියෙන්න ඕනේ එසේ එකක් ලියද්දි. එතකොට සාමාන්‍යයෙන් එසේ එකකට අහන්නේ කරන්ට් ටොපික්ස්. එතකොට මේ අවුරුද්දට අදාළ නැත්තම් මේ අවුරුද්දට සම්බන්ධ ටොපික්ස් තමයි ගොඩක් අහන්නේ. එතකොට කොරෝනා වෛරස් COVID-19 වගේ මෙම අවුරුද්දේ සිදුවෙන මේ ලෝකේ අලුත් දේවල් ගැන තමයි ගොඩක් වෙලාවට එසේ එකක ඉංග්ලිෂ් එසේ එකක ලියන්න දෙන්න. එතකොට ඒ අවුරුද්දේ ඩෙංගු දීලා තියෙනවා 2017. එතකොට most important starting එසේ එකක් ස්ටාර්ට් කරද්දී එසේ එකක් ස්ටාර්ට් කරද්දී ප්‍රොනවුන් එකකින් ඇජෙක්ටිව් එකකින් පටන් ගන්න, කෙලින්ම නවුන් එකකින් පටන් ගන්න. එක්ක ප්‍රොනවුන් එකකින් නැත්නම් නවුන් එකකින්. එතකොට කමාස් ෆුල් ස්ටොප්ස් දාන විදිය ගොඩක් ඉම්පෝර්ටන්ට්. නැත්තම් මේ කියවන සර්ට නැත්තම් මැඩම්ට තේරෙන්නේ මොන ඔගේ වාක්‍ය කොහෙන්ද ඉවර වෙන්නේ කොහෙන්ද පටන් ගන්න කියලා. ඔය ඔක්කොම වැදගත් වාක්‍ය වෙන් කරලා දාන එකට. ඊට පස්සේ ඊළඟට තියෙනවා මේ එසේකේ අන්තිම කෑල්ල නැත්තම් කන්ක්ලූෂන් එක. කන්ක්ලූෂන් එක බලද්දී අපිට තේරෙනවා මේ සාමාන්‍යයෙන් දැන් ඊට කලින් කියපු දේවල් සාරාංශ කරලා තියෙනවා. ඊට පස්සේ තව පොඩි පොයින්ට්ස් ඇඩ් කරලා තියෙනවා. අලුත් පොයින්ට්ස් ඇඩ් කරන්න කලින් ඇඩ් කරාටත් පස්සේ තව පොඩ්ඩක් සාරාංශය කරන එක වඩාත් හොඳයි කන්ක්ලූෂන් එකක. එසේ එකක් ඉවර කරද්දී අන්තිමට මෙයා ඉවර කරලා තියෙන්නේ ටොපික් එකම කෝට් කරලා. ටොපික් එකම therefore it is our duty to prevent dengue. ඕකම තමයි ඇත්තටම මේ ටොපික් එකේ තියෙන්නේ, මාතෘකාවේ තියෙන්නේ preventing dengue ගැන. එතකොට ඇයි ඩෙංගු ප්‍රිවෙන්ට් කරන්න ඕනේ? අන්තිමට ඇයි ඩෙංගු ප්‍රිවෙන්ට් කරන්න ඕන හේතුව මොකක්ද කියලා අන්තිමට දීලා තියෙන්නේ කන්ක්ලූෂන් එක. එතකොට මේ තව ඉම්පෝර්ටන්ට් දෙයක් තමයි ස්පෙලිංස්. ගොඩක් ඉම්පෝර්ටන්ට් ස්පෙලිංස් වල ස්පෙලිංස් ලැන්ග්වේජ් එකට දෙන ලකුණු 5 අනිවාර්යෙන් අඩු වෙනවා ස්පෙලිංස් වැරදි නම්. එතකොට සාමාන්‍යයෙන් පොත් කියවලා නැත්තම් යෝගි ටෙක්ස්ට් බුක් එක නැත්තම් නෝමල් හොඳ රීඩින් බුක්ස් කියවලා තමයි සාමාන්‍ය ස්පෙලිංස් වගේ දෙයක් ඉම්ප්‍රූව් කරන්න පුළුවන්. ඕක ගොඩක් ඉම්පෝර්ටන්ට් එසේ එකක. ටෙන්සර්ස් මං ඉස්සෙල්ලා කිව්වා වගේ ගොඩක් ඉම්පෝර්ටන්ට්. ටෙන්සර්ස් මාරු කර යන්න එපා. කියන්නේ මුළු එසේකම එක ටෙන්සයක් තියෙද්දී මැදින් වෙන ටෙන්සස් තියෙන්න පුළුවන්. හැබැයි නිතර ටෙන්සස් මාරු කර යන්න එපා. අනික මේ වගේ එසේක වැඩිමුණොත් ප්‍රසන්ට් ටෙන්ස් එකයි පාස්ට් ටෙන්ස් එක විතරයි තියෙන්න පුළුවන්. ඊට වඩා ෆියුචර් ටෙන්ස් වගේ දේවල් ඇත්තටම අදාළ වෙන්නේ කන්ක්ලූෂන් එකට වගේ විතරයි. නැත්තම් සාමාන්‍යයෙන් වැරදි වෙලාවට වැරදි ටෙන්ස් එක පාවිච්චි කිරීම කරොත් මේ අනිවාර්යෙන් ලකුණු අඩුවේ. ඒක හින්දා ටෙන්සර්ස් හරියට හිතාගෙන එසේ එක ලියන එක තමයි ගොඩක් ඉම්පෝර්ටන්ට්. අන්තිමට කියන්න තියෙන්නේ මං ඉස්සෙල්ලා පෙන්නුවා වගේ ෂෝට් එසේස් වල වචන ගාන 200යි. කිසිම වෙලාවකවත් වචන 200 ඉක්මවා යන්න එපා. මේ වචන 200 ඉක්මවා ගියොත් අනිවාර්යෙන් ලකුණු අඩු වෙනවා. ඒක අපරාධේ. ඊට වඩා හොඳයි පොඩි එසේ එකක් 200කට වඩා අඩුවෙන් එසේ එකක් ලියලා මේ පුළුවන් තරම් මාක්ස් ගන්න එක තමයි ලොකුම දේ. එතකොට එසේ එක සාමාන්‍යයෙන් වචන ගණන් කරද්දී මේ ඉට්ස් නැත්තම් IT
කමා එස් වගේ වචන දෙකක් හැටියට ගණන් කරන්නේ. එතකොට ඔය එසේ එකක් ලියද්දී ගොඩක් ඉම්පෝර්ටන්ට් මුළු එසේ එකම ලියලා ඉවරලා නැත්තම් එසේ එක ලියන ගමන්ම වගේ ඒ වෙලාවේ එතෙක් කල් ලියලා තියෙන වචන ගණන් කරන එක හොඳයි. ඒකෙන් ඔයාට වචන 200 ඉක්මවා යන්නේ නැතුව 200කට අඩුවෙන් රචනාව ලියලා ඉවර කරන්න පුළුවන්. මම දැන් ඉස්සෙල්ලා කියපු වැදගත් කරුණු ටික සාරාංශ කොට කියනවා නම් හොඳ රචනාවක වැදගත් අංගයන් මෙයයි. පළවෙනි එක it should be simple. නැත්තම් ඒක සරල වෙන්න ඕන. සරල රචනාවක් සාමාන්‍යයෙන් කියවන්නාට ලේසි. කියවන්න. එතකොට මේ ලියන කරුණු ටික අනිවාර්යෙන් නිවැරදි වෙන්න ඕනේ. it should be accurate. ඒත් එක්කම පරිපූර්ණ අක්ෂර වින්‍යාසයක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. spelling should be perfect. ඊට පස්සේ කාල භේදය මාතෘකාවට අදාළ වෙන්න ඕනේ. tense should be relevant to the topic. අනිත් එක කියවන්නාගේ හිත ඇද ගන්න අසුළු රචනාවක් වෙන්න ඕනේ. it should attract the reader. අනිත් වැදගත් කාරණේ තමයි රචනාවක් වැඩි දික් වෙන්නේ නැතුව වැඩි කෙටි වෙන්නේ නැතුව ගාන්ට වචන 200කට කිට්ටු වෙන්න රචනාවක් ලියන්න ඕනේ. අනිත් වැදගත් දේ තමයි වැදගත් කරුණු නිසි ලෙස මාතෘකාවට අනුවම අවධාරණය කර යුතුයි. මේ ටික තමයි ඇත්තනම කියනවා නම් කෙටි ලෙස පොයින්ට්ස් ටිකකින් පෙන්වන්න පුළුවන් හොඳම features of a good essay. Good features of an excellent essay. ඔයාලට අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මගේ රචනා ලිවීමේ හැකියාව වර්ධනය කරන්න මට මොකද්ද කරන්න පුළුවන් දේ? ඒකට එකම දෙයයි කියන්න පුළුවන් මට එසේ ලියලම තමයි හැකියාව නැත්නම් ටැලන්ට් එක ඉම්ප්‍රූව් කරන්න පුළුවන්. නිතරම පුහුණුවීම් ඒ හැකියාව පුහුණු කරලා ප්‍රැක්ටිස් කරලා ඔයාගේ ටැලන්ට් එක ඔයාගේ හැකියාව තව දුරට ඉම්ප්‍රූව් කරන එක තමයි ඇත්තටම කියන්න තියෙන්නේ අන්තිම ලොකුම දේ. එසේ ලියන එක තමයි ඉංග්ලිෂ් වල most ප්‍රැක්ටිකල්ම දේ. සාමාන්‍යයෙන් තියරි නැත්තම් බ්ලැක් බෝඩ් මේ පන්තියේදී නිකන් උගන්නලා ඉගෙන ගන්න පුළුවන් දෙයක්ම නෙමෙයි. ඒක ප්‍රැක්ටිස් කළාම තමන්ම ප්‍රැක්ටිස් කළාම ඉම්ප්‍රූව් කරන්න පුළුවන් දෙයක් තමයි එසේ රයිටින් කියන්නේ. එතකොට අන්තිමට මට කියන්න තියෙන්නේ බොහොම ස්තුතියි මගේ මේ පාඩමට අහන් හිටියට. ඔයාලගේ එක්සෑම් එක වගේ විභාගේ හොඳට සමත් වේවා කියලා මම සුබ පතනවා. All the best for the exam. Thank you.